උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණ විද්‍යාව. ඊට අදාළ ගැටලු සාකච්ඡා කරමින් හිටියේ අපි ඊට අදාළව බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරා. ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරා. අද අපි එනවා මේ පාඩමෙන් අපිට දීලා තියෙන විභාග ප්‍රශ්න ටික හොයලා බලන්න. විභාගයට අපිට මොන වගේ දායකත්වයක්ද මේ පාඩමෙන් දීලා තියෙන්නේ කියන එක හොයලා බලන්නයි යන්නේ. අන්න අපි බලමු. පසුගිය විභාග ප්‍රශ්නවලදී ප්‍රශ්න පත්‍රවලදී මේ පාඩමේ දායකත්වයේ කොයි වගේද කියන එක බලන්න. පැහැදිලිද? ගන්න මේ අපිට හම්බ වෙනවා 2012 අපි බොහොම ගැඹුරු ප්‍රශ්න සාකච්ඡා කරා දරුවන්ට මතක ඇති ප්‍රවේණ විද්‍යාවේ. දැන් ඔබට තේරෙන්න ඕනේ එතකොට දැන් මේ කරන් යනකොට විභාගයට දෙන ප්‍රශ්න කොයි වගේද කියලා. එතකොට අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරපු අපිට මේ විභාගයට දෙන ප්‍රශ්න ටිකක් අන්න බොහොම ලේසි ප්‍රශ්න. ඒවා අපිට ලේසියෙන් කරගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න. ඉතින් ඒද අපි කොයි වගේද කියන එක පිළිබඳව මෙත් එක්ක යනකොට දරුවන්ට වැටහෙවි. අන්න අපි සාකච්ඡා කරපු ව්‍යුහගත රචනා ප්‍රශ්න හා විභාගයට දෙන ප්‍රශ්න අන්න කොයි වගේද කියන එක. ගන්න මේ 2012 ප්‍රශ්නේ මිනිසාගේ ලිංග නිර්ණය කරනු ලබන්නේ X හා Y නැමැති ලිංග වර්ණ දේහ යුගලකින්. ඊට අදාළ පිරිමින්ගේ ප්‍රවේණ දර්ශය මොකක්ද කියලා අහනවා. ඒතර අපි මේ මානව ලිංග නිර්ණය පිළිබඳ පුළුල් විග්‍රහයක් අපි ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. පැහැදිලිද? අන්න අපි කියන අපිට ලිංග වර්ණ දේහ දෙකක් තියෙනවා. අන්න ලිංග වර්ණ දේහ දෙකක් තියෙනවා. ඒ ලිංග වර්ණ දේහ තමයි අන්න අපි කියන්නේ X වර්ණ දේහය හා Y වර්ණ දේහය කියලා කියන්නේ. පැහැදිලි? අන්න ඩිම්බවල තියෙන්නේ X විතරයි කියලා අපි දන්නවා. ඩිම්බවල තියෙන X වර්ණ දේහ විතරයි කියන්නේ අපි දන්නවා. ශුක්‍රාණු වල X 50ක් තියෙනකොට අන්න X වර්ණ දේහ 50ක් තියෙනකොට Y වර්ණ දේහ අන්න X ඒවා 50ක් තියෙනකොට Y වර්ණ දේහ 50ක් තියෙනවා කියලා දරුවෝ ඉගෙන ගත්තා. එතක අපි දන්නවා මේ X වර්ණ දේහ දෙකක් මගින් අන්න X වර්ණ දේහ දෙකක් මගින් ගැහැණු බව ලැබෙනවා. X වර්ණ දේහයකුයි Y වර්ණ දේහයකුයි මගින් පිරිමි බව ලැබෙනවා කියලා. මේක තමයි අපිට තියෙන මූලික સિદ્ધාන්ත ටික. ඒතකොට මේකෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ඒතකොට අපි බලමු එහෙමනම් ප්‍රශ්නට අදාළ පිළිතුර ගොඩනගන්න. ඒතකොට අපෙන් අහන්නේ මිනිසාගේ ලිංග නිර්ණය කරනුවේ X හා Y නැමැති ලිංග වර්ණ දේහ යුගලකි. එතෙක් ආපහු මතක් කරගන්න. අලිංග වර්ණ දේහ අපිට තියෙනවා යුගල් 22ක්. ලිංග වර්ණ දේහ එක යුගලක් තියෙනවා. එතකොට අපෙන් අහන්නේ ඊළඟ එක පිරිමින්ගේ ප්‍රවේණි දර්ශය කුමක්ද? පිරිමින්ගේ ප්‍රවේණි දර්ශය මොකක්ද කියලා අහන්න. එතකොට පිරිමි බව ලැබෙන්න නම් අන්න තියෙන්න ඕන ප්‍රවේණි දර්ශය. සමහර දරුවන්ට පොඩි අමතක වීම වෙන්න පුළුවන්. ප්‍රවේණි දර්ශය අහලා තියෙනවා. අපි දන්නවා අදාළ රූපාණු දර්ශයකට වග කියන අන්න ඇලීල සැකැස්ම අපෙන් අහලා තියෙනවා. එතකොට කොහොම එකක්ද පිරිමින්ගේ ප්‍රවේණි දර්ශය? X Y කියන ප්‍රවේණි දර්ශය තමයි අන්න පිරිමි බවට හේතු වෙන්නේ. ඔබ වෙන කිසිදු පිළිතුරක් ලියන්න එපා. මේ විදිහට ලිව්වා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. X හා Y අන්න ඒක තමයි ප්‍රවේණි දර්ශය. XY ප්‍රවේණි දර්ශය කියලා ලියන්න උවමනාවක්වත් නැහැ. පැහැදිලිද? ගන්න ඊළඟ ප්‍රශ්නේ. ස්ත්‍රීන්ගේ ප්‍රවේණි දර්ශය කුමක්ද? අපි කව ගැහණු බවට හේතු වෙන්නේ X හා X වර්ණ දේහ සැකැස්ම. X වර්ණ දේහ දෙකක් තිබුණොත් අන්න ලැබෙන්නේ ගැහණු බවක් ලැබෙනවා. පැහැදිලිද? අපි කව පිරිමි බවට හේතු වෙන්නේ XY අන්න ගැහණු බවට හේතු වෙන්නේ X වර්ණ දේහ සැකැස්ම. යන්න ඊළඟ එක. ඕකේ තුන්වෙනි කොටස. කිසියම් ඥානයක් ලිංග ප්‍රතිබද්ධ වේ නම් එම ඥානයේ පිහිටන්නේ කුමන වර්ණ දේහයේද? මේක විභාග ප්‍රශ්නයක් දරුවෝ. පැහැදිලිද? අපෙන් අහන්නේ කිසියම් ඥානයක් ලිංග ප්‍රතිබද්ධ වේ නම්
එම ජානයේ පිහිටන්නේ කුමන වර්ණ දේහයේද? අන්න අපි කියනවා මොකක් කියලාද? X වර්ණ දේහය. ඒකේ පිළිතුර විදිහට ගන්න අපි X වර්ණ දේහයේ මේක තියෙන්නේ. X වර්ණ දේහයේ තියෙන්නේ. අන්න ප්‍රධාන වශයෙන් අපි කියනවා මොකක් කියලාද? මේ X ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ. ප්‍රධාන වශයෙන් තියෙන X වර්ණ දේහවල තියෙන. ඒවා තමයි අපි කියන්නේ X ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ලක්ෂණ කියලා කියන්නේ ඒවා. පැහැදිලිද? වර්ණන්දතාවය, දැකැති සෛල, රක්තහීනතාවය වගේ ඒවා අන්න අපි කියනවා මොකක් කියලාද? X ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ලක්ෂණ. පැහැදිලි? යන්න ඊළඟ එක. මිනිසාගේ වර්ණන්දතාවය නිලීන ඇලීලයක් මගින් පාලනය කරනු ලබන ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණයකි. අන්න වර්ණන්දතාවය තීරණය කරන්නේ නිලීන ඇලීලයක් මගින් පාලනය කරන ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණයකි. ලිංග වර්ණ දේහය සඳහා X හා Y සංකේතද? ඒ කියන්නේ අන්න අපි ලිංග වර්ණ දේහ දෙකට X හා Y කියලා සංකේතද? සාමාන්‍ය දෘෂ්ටිය සහ වර්ණන්දතාවයට හේතු වන ඇලීල සඳහා පිළිවෙලින් අන්න සාමාන්‍ය දෘෂ්ටිය කැපිටල් N, වර්ණන්දතාවයට හේතු වන ඇලීලය සිම්පල් N යන සංකේත යොදා ගනිමින් පහත සඳහන් ඒවායේ ප්‍රවීණ දර්ශලිය. එතකොට සාමාන්‍ය පුරුෂ, වර්ණාන්ද පුරුෂ, වාහක ස්ත්‍රී, වර්ණාන්ද ස්ත්‍රී. එතකොට අපි දන්න එකක් තමයි දැන් ඔකෙදි මේ සංකේත පාවිච්චි කරන්න ඕන. දරුවෝ ඉගෙන ගත්ත සංකේත පාවිච්චි කළා හරියන්නේ නැහැ. දැන් දරුවන්ට මතක් වෙන එක පාඩම අන්න වර්ණන්දතාවය අපි ගත්තේ සිම්පල් B නිලීන ඇලීලයක් මගින් ඇති කරන తত্ত্বය. පැහැදිලිද? දැන් කලබල වෙලා එහෙම ලියන්න එපා. කලබල වෙලා එහෙම ලියන්න එපා. ඒ කියන්නේ මේ අන්න දරුවන්ට එකපාරට මතක් වෙනවා රයිට් වර්ණන්දතාවය කියපු ගම අපි උගන්වපු එකක් X. අන්න X කියලා කියන්නේ ස්ත්‍රියක්. එතකොට මෙයාගේ කැපිටල් B තියෙනවා නම් අන්න අපි කියනවා නිරෝගී ස්ත්‍රිය. X කැපිටල් B සිම්පල් B තියෙනවා නම් වාහක ස්ත්‍රිය. X සිම්පල් B තියෙනවා නම් රෝගී ස්ත්‍රිය. එහෙමනේ අපි ඉගෙන ගත්තේ. පැහැදිලි? මේ XY පිරිමි කැපිටල් B තිබ්බනම් නිරෝගී පිරිමි. අන්න X සිම්පල් B Y තිබ්බනම් රෝගී පිරිමි. අන්න ඔහොමනේ තිබුණේ. දැන් ඕක ඉගෙන ගත්ත අපි විභාගෙට දීපුවාම ප්‍රශ්නේ මේක ලියලවිල්ලා හරියන්නේ නැහැ. ඒ දීපු සංකේත පාවිච්චි කරලා ලියන්න. දැන් අපිට සංකේතයක් දුන්නේ නැත්නම් දරුවනේ අපිට කියනවා අන්න මේ ප්‍රශ්නේ මේ මෙහෙම ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්නේ නැහැ. මෙන්න මෙහෙම විස්තරයක් කියන්නේ නැහැ මේ. පිළිවෙලින් කැපිටල් N සිම්පල් N සාමාන්‍ය දෘෂ්ටිය සහ වර්ණාන්දතාවයට හේතු වන ඇලීල පිළිවෙලින් කැපිටල් N සිම්පල් N සංකේත කියලා මෙන්න මෙහෙම කාරණාවක් දුන්නේ නැත්තම් ඔබට කිසිම කරදරයක් නැතුව මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ සංකේත XY අන්න XX XY ඒව ගන්න පුළුවන්. හැබැයි දීලා තියෙනවා සාමාන්‍ය දෘෂ්ටිය නම් කැපිටල් N, වර්ණාන්දයි නම් සිම්පල් N කියලා ගන්න කියලා. එවිට අපි මේ සංකේත දෙක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්න කියවද්දි හොඳ කල්පනාවෙන් කරන්න කියලා කියන්නේ ඒකයි. නැත්තම් අපි අපේ හිතේ තියෙන ඒවා ලියලා එනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත දේවල් ලියලා එනවා. ඒක චුට්ටක් වෙනස් කරන්න. එතකොට සාමාන්‍ය පුරුෂ නම් අපි කියනවා X Y එතකොට තියෙන්නේ කොහොම එකක්ද? කැපිටල් N. X කැපිටල් NY. වර්ණාන්ද පුරුෂ X සිම්පල් N Y. X සිම්පල් N Y. වාහක ස්ත්‍රී X වාහකයිනේ කැපිටල් N
අනිත් x එකේ simple n. අන්න වෙන. පැහැදිලිද? වර්ණාන්දස්ත්‍රි x simple n අනිත් x එකෙත් simple n. අන්න වෙන. පැහැදිලිද? එතකොට අපිට ඔන්න පිළිතුර හම්බ වෙනවා සාමාන්‍ය පුරුෂ රෝගයේ නැහැ. එහෙනම් අපි කියනවා x capital N y. වර්ණාන්ත පුරුෂ රෝගයේ තියෙනවා x simple n y. වාහක ස්ත්‍රී x capital N අනිත් පැත්තේ simple n. මේ වර්ණාන්ත ස්ත්‍රී නිලී නැලීල දෙකම තියෙන්නේ x වර්ණ දේහවල. පැහැදිලිද? අන්න එන මතක තියාගන්න කොහොමද මේ ප්‍රවේණි දර්ශ ටික තියෙන්නේ කියන එක. පැහැදිලිද? යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. වර්ණ දේහ සංඛ්‍යාවේ වෙනස් වීම නිසා මිනිසාගේ ඇතිවන ආබාධ දෙකක් නම් කර. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීම නිසා ඇතිවන ආබාධ දෙකක් අපිට නම් කරන්න කියලා කියනවා. එතකොට වර්ණ දේහයක් වැඩි වෙන්න පුළුවන්. එහෙම වර්ණ දේහයක් වැඩි වෙච්චාම දරුවනේ අපි කියනවා 2n ධන 1. ඒ කියන්නේ අපේ නම් 46 ධන 1. එතකොට 47ක් වෙයි. එහෙම නැත්නම් 2n ඍණ 1 වර්ණ දේහයක් අඩු වෙනවා. ඒ කියන්නේ 40 අන්න 6 ඍණ 1. ඒ කියන්නේ 45යි. ඔන්න ඔය තත්ත්වය මගින් ඇති කරන්න පුළුවන් රෝග මොනවද කියලායි අපෙන් අහන්නේ. වර්ණ දේහයක් වැඩිවීම වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීම නිසා මිනිසාගේ ඇතිවන ආබාධ. එකක් තමයි යන්න අපිට හම්බෙන ඩවුන්ස් සහ ලක්ෂණ. ඔබට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. ඩවුන් සින්ඩ්‍රෝම්. DOWNS සින්ඩ්‍රෝම් SYNDROM ඩවුන් සින්ඩ්‍රෝම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට ඒක ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. නැත්නම් සිංහලෙන් ලියන්න ඩවුන් සහ ලක්ෂණය. සහ ලක්ෂණ වලට තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සින්ඩ්‍රෝම් කියන්නේ. දෙක ටර්න සහ ලක්ෂණය. තුන ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණ. එන එක ඩවුන් සහ ලක්ෂණය, අනිත් එක ටර්නර් සහ ලක්ෂණය, අනිත් එක ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය. ඩවුන් සින්ඩ්‍රෝම්, ටර්නර් සින්ඩ්‍රෝම්, ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම්. මොනවද මේ තුන්දෙනා කියන එක කෙටි හැඳින්වීමක් කරගෙන මේ යන්න දරුවන්ට මේ රෝග තත්ත්ව තුන කොයි වගේද කියලා. ඩවුන්ස් අන්න මේ බලන්න. අපි කිව්වනේ 2n ධන 1. ඒ කියන්නේ වර්ණ දේහ 47ක් වෙන එක. වර්ණ දේහයක් වැඩි වෙනවා. මේ වර්ණ දේහයක් වැඩිවීම මගින් ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්ව දෙකක් අන්න අපිට හම්බ වෙනවා. එකක් තමයි ඩවුන් සහ ලක්ෂණය. අනිත් එක ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණ. එතකොට ඩවුන්ස් වලදී වෙන්නේ මේ ඩවුන් සහ ලක්ෂණයේදී වෙන්නේ වර්ණ දේහයක් වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ අලිංග වර්ණ දේහයක් වැඩි වෙනවා. අලිංග වර්ණ දේහයක් වැඩිවීම. ඉතින් ඒක මම එහෙම්මම ලියනවා මේ. අලිංග වර්ණ දේහයක් වැඩිවීම. නලිංග වර්ණ දේහයක් වැඩිවීම. එතකොට මුළු වර්ණ දේහ ගාන ඔය අපි කියනවා මේකට ලස්සන නමක් ත්‍රිදේහතාවය කිය. 21 වෙනි වර්ණ දේහ යුගලක් වෙනුවට තුනක් තියෙනවා. අපිට තියෙන පළවෙනි වර්ණ දේහ යුගල, දෙවෙනි වර්ණ දේහ යුගල, තුන්වෙනි වර්ණ දේහ යුගල, හතරවෙනි වර්ණ දේහ යුගල. එහෙම යුගල් නැති අපිට එහෙම එනකොට 1 2 3 4 5 අන්න 16 20 21 වෙනි වර්ණ දේහ යුගල පරීක්ෂා කරලා බලපුවාම
ඒකේ වර්ණ දේහ යුගලක් නෙවෙයි තියෙන්නේ. අන්න ඒකේ වර්ණ දේහ 3ක් දකින්න පුළුවන් වෙනවා. එක අලිංග වර්ණ දේහයක් වැඩිම. ඒක තමයි අන්න 46 + 1 වෙලා තියෙන්නේ. 47ක් ආවේ මේ විදිහට. එක අලිංග වර්ණ දේහයක් වැඩි. පැහැදිලිද? එතකොට එකක වර්ණ දේහ 3 ගන්න තියෙනවා. අපි කියනවා ත්‍රිදේහතාවය කියලා. එතකොට මොකද්ද වෙන්නේ මේකේ? එක වර්ණ දේහයක් වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට අන්න ඩවුන් සින්ඩ්‍රෝම් ඇති වෙනවා දකින්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් විදිහට අන්න මේ දරුවෝ උපදින දරුවෝ කායික වර්ධනයට සාපේක්ෂව මානසික වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. මේගොල්ලන් කායික වර්ධනයට සාපේක්ෂව මානසික වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ව්‍යවහාර කරනවා මේ අන්න මේ මොංගල් කියලා. ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ අපි. අපි ඒ වෙනුවට පාවිච්චි කරන වචනේ තමයි ඩවුන් සහ ලක්ෂණය කියලායි පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ කායික වර්ධනයට සාපේක්ෂව මානසික වර්ධනය වෙන්නේ නැහැ. අන්න ගෝලාකාර හිසක් දකින්න පුළුවන්. මුහුණේ ලාක්ෂණික ස්වභාවයන් මේ ඇහි බැම වල ලාක්ෂණික නැමුම් තියෙනවා. අර ඇසිපිය අඩවන් වෙලා තියෙන කුඩා මුඛයක් දකින්න පුළුවන් වෙන්නේ. අන්න මෙන්න මෙහෙම කාරණා ටිකක් දකින්න පුළුවන් වෙනවා රූපීයව අපිට හම්බ වෙයි. ප්‍රධාන කාරණේ තමයි මේගොල්ලන්ගේ කායික වර්ධනයට සාපේක්ෂව මානසික වර්ධනය වෙන්නේ නැහැ. පැහැදිලි. එතකොට ඔය අපිට හම්බෙච්ච ඩවුන් සින්ඩ්‍රෝම්. එතකොට ඒකෙත් වර්ණ දේහයක් වැඩි වෙලා ඉතියි. පැහැදිලිද? අපිට ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම්. ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණයේදී වෙන්නේ වර්ණ දේහයක් වැඩි වෙනවා. අපිට හම්බෙන 2n + 1 ප්‍රතිඵලය 47යි. හැබැයි වැඩි වෙන්නේ අලිංග වර්ණ දේහයක් නෙවෙයි ලිංග වර්ණ දේහයක් වැඩි වෙයි. ලිංග වර්ණ දේහයක් වැඩි වෙයි. ලිංග වර්ණ දේහයක් වැඩි වෙයි. පැහැදිලි? එතකොට මේගොල්ලන්ගේ යන්න දකින්න හම්බෙනවා XXY තත්ත්වය. දැන් ඔබ අප දන්නවා XX කියන්නේ ගැහණු බවක් ලැබෙන්නේ XY වලින් ලැබෙන්නේ පිරිමි බවක්. දැන් මොකදලා තියෙන්නේ මේ XXY. දැන් මේගොල්ලන්ගේ මේ XY තියෙන හින්දා මේගොල්ලන්ට ලැබෙනවා පිරිමි බවක්. හැබැයි පිරිමි වුණාට මේ අයගේ අන ස්ත්‍රී ගති ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. මේ අයගේ ස්ත්‍රී ගති ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාර කරනවා මේ නපුංසකතාවයේ කිය X වර්ණ දේහයක් අන්න වැඩිපුර දකින්න පුළුවන්. ඉතින් මේගොල්ල පිරිමි, උපතින් පිරිමි. හැබැයි මේගොල්ලන්ගේ මොනවද තියෙන ස්ත්‍රී ගති ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. එතකොට මෙතනදී වැඩි වෙලා තියෙන්නේ ලිංග වර්ණ දේහයක් වැඩි වෙලා තියෙන්නේ. මෙතනදී වැඩි වෙලා තියෙන්නේ අලිංග වර්ණ දේහයක් වැඩි වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මම රෝග දෙකක් ඔබත් මේ විදිහටම පාඩම් කරගන්න ලේසියයි. මේ දෙකේම තියෙන්නේ ත්‍රිදේහතාවය. වර්ණ දේහයක් වැඩි වෙලා. හැබැයි මේකෙදි වැඩිලා තියෙන අලිංග වර්ණ දේහයක්, මේකෙදි වැඩි වෙලා තියෙන්නේ ලිංග වර්ණ දේහයක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඊළඟ එක්කෙනා අපිට හම්බෙන්නේ ටර්නර් සින්ඩ්‍රෝම්. එතකොට ටර්නර් සින්ඩ්‍රෝම් වල අපි දකින්නේ මොකක් කියලාද? මේ ටර්නර්ස් වලදී අපිට හම්බ වෙන්නේ අන්න ටර්නර් සාලක්ෂණයේදී දෙකයින් -1. එතකොට දෙකයින් -1 කියලා කියන්නේ අන 46 ඍණ 1 මේගොල්ලන්ගේ 45යි වර්ණ දේහ තියෙන්නේ. අන්න මේගොල්ලන්ට තියෙනවා මේ XO තත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ එක ලිංග වර්ණ දේහයයි තියෙන්නේ. එතකොට මේ ඉතුරු වර්ණ දේහේ ඕද? නෑ. ඕදාලා තියෙන්නේ නෑ කියන්නේ. 0 කියලා කියන්නේ. පැහැදිලිද? සාමාන්‍යයෙන් අපි දන්නේ කෙනේ දරුවනේ XX නේ ගැහණු බව ලැබෙන්නේ. XY නේ පිරිමි බව ලැබෙන්නේ. ඒතර XO කියලා කියන්නේ නෑ. වර්ණ දේහයක් නැත. අන්න වැඩි. එහෙනම් ලිංග වර්ණ දේහ එකයි තියෙන්නේ. එහෙනම් මුළු වර්ණ දේහ සංඛ්‍යාව කීයද? 45යි. අන්න මේ අය ස්ත්‍රී. පැහැදිලි. හැබැයි
මේ අය ස්ත්‍රීන් වුණාට අන්න ඒ අය අන්න ඒගොල්ලන්ගේ ඩිම්බකෝෂ ගර්භාෂ හරියට විකසනය වෙන්නේ නැහැ. හෝමෝන ක්‍රියා හරියට සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි? මේ අය උසින් අඩුයි. වඳ ස්ත්‍රීන් විදිහටයි අපි මේ ටර්නර් සහ ලක්ෂණේ තියෙන අය කියන්නේ. පැහැදිලිද? අන්න. ඉතින් හැබැයි මේගොල්ලන්ට මේ අපි හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපීස් කරනවා. හෝමෝන චිකිත්සාව කරලා යම් ප්‍රමාණයකට මේගොල්ලන්ගේ කායික වර්ධන ක්‍රියා සිද්ධ කරවන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න රෝග 3 මක්වීමද වර්ණ දේහයක් අඩුවීම හෝ වැඩිවීම මගින් ඇති කරන්න පුළුවන් තත්ත්වය තමයි අන්න ඔය තියෙන්නේ. අන්න වර්ණ දේහ සංඛ්‍යාවේ වෙනස් වීම නිසා මිනිසාගේ ඇතිවන ආබාධ අපි කිව්වා මොකක් කියලාද? ඩවුන් සහ ලක්ෂණය, ටර්නර් සහ ලක්ෂණය, ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණ. පැහැදිලිද? යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. හාඩි වයින්බර්ග් සමතුලිතතාවය යනු කුමක්ද? මේ 2010 ප්‍රශ්නය. හාඩි වයින්බර්ග් සමතුලිතතාවය යනු කුමක්ද? පැහැදිලිද? අන්න. එතකොට අපි කියනවා මොකක් කියලාද? හාඩි වයින්බර්ග් මේ මතක් වෙනකොටම අපිට මතක් වෙනවා මොකක් කියලාද? p වර්ගයේ ධන 2යි pq ධන q වර්ගයේ සමාන 1යි කියලා. p වර්ගයේ ධන 2යි pq ධන q වර්ගයේ සමානයි 1යි කියලා. මේකෙන් කියන්නේ මේ ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතේ මේ විෂම යුග්මක සංඛ්‍යාතේ මේ අන්න නිලීන සමයුග්මක සංඛ්‍යාතේ නියතයක් කියලා කියනවා. අන්න එතකොට ඕක මගේ ස්කීම් එක අපි අරගෙන බලපුවාම අපිට තියෙනවා උත්තරයක් දීලා පරිපූර්ණ ගහනයක ඇලීල සංඛ්‍යාතය අන්න එහෙම නැත්තම් වෙන වචනයක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය නියතයකි කියන එක. අන්න එහෙනම් පරිපූර්ණ ගහනයක ජාන සංඛ්‍යාතය එහෙමත් නැත්නම් ඇලීල සංඛ්‍යාතය එහෙමත් නැත්නම් ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතය නියතයක් කියලා තමයි අන්න හාඩි වයින්බර්ග් සමතුලිතතාවයෙන් කියවේ. මේ හාඩි හා වයින්බර්ග් විද්‍යාඥයෝ දෙන්නෙක් විසින් ඉදිරිපත් කරපු සංකල්පයක්. මේ තියෙන්නේ හාඩි වයින්බර්ග් සමීකරණ. ඒකත් විභාගයට අහන්න පුළුවන්. මොකද්ද? අන්න හාඩි වයින්බර්ග් සමීකරණය ලියා දක්වන්න. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් මේ හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ ක්‍රියාත්මක වන ගහනයක් මොන වගේ ගහනයක් වෙන්න ඕනද? අන්න අපි කියනවා විකෘති සිදු නොවන ආගමන විගමන සිදු නොවන. ඒතර මම මේ කියන්නේ පරිපූර්ණ ගහනයක් කියන්නේ මොකක්ද? ඊළඟ විභාගයේදී අන්න අපෙන් අහන්න පුළුවන් පරිපූර්ණ ගහනයක් යනු කුමක්ද? ඒතර පරිපූර්ණ ගහනයක් කියලා කියන්නේ මේ ජාන සංඛ්‍යාතයේ වෙනස් නොවන ගහනයක්. වෙන විදිහට කිව්වොත් ඇලීල සංඛ්‍යාතයේ වෙනස් නොවන ගහනය. ඒතර ඇලීල සංඛ්‍යාතයේ වෙනස් නොවන ගහනයක් කියලා කියන්නේ කොයි විදිහකද? විකෘති සිදු නොවන ආගමන විගමන සිදු නොවන. පැහැදිලිද? අන්න ඊට අමතරව අහඹු සංවාසය සිදුවන ස්වභාවික වරණය සිදු නොවන සාපේක්ෂකව විශාල ගහනයක් අපි කියනවා මොකක් කියලාද? පරිපූර්ණ ගහනයක් කියලා. පරිපූර්ණ ගහනයක් කියලා. මොකද අපි දැන් උත්සාහ කරන්න ඕනේ පහුගිය විභාග ප්‍රශ්න වලින් අපිට විභාගයට දෙන්න පුළුවන් ප්‍රශ්න මොකක්ද කියන එක හොයාගන්න. ඒතර අපෙන් අහන්න පුළුවන් ඕක අන්න මේ විදියට අහලා පරිපූර්ණ ගහනයක් යනු කුමක්ද කියලා ඊළඟ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒතර ඔය කියන කාරණා ටික අපි කියන්න ඕන පරිපූර්ණ ගහනයක් කියන්නේ කොයි වගේ එකක්ද කියලා. යන්න ඊළඟ ප්‍රශ්නෙට. මිනිස් ගහනයක ලක්ෂණයක් 2500කට එකක හරියට කියවා 2500කට එකක සංඛ්‍යාතයකින් පවතින බව සලකන්න. මිනිස් ගහනයක මෙම ලක්ෂණය සඳහා විෂම යුග්මක වන පුද්ගලයින්ගේ ප්‍රතිශතය කොච්චරද? නිලීන ලක්ෂණයක් සඳහා දරුවෝ. නිලීන ලක්ෂණයක් සඳහා 2500කින් එකක්. පැහැදිලිද? එතකොට ඔය කියන්නේ Q වර්ගය කියන එක තමයි අන්න කීයයි කියන්නේද 2500න් එකයි කිය. එතකොට Q වර්ගය සමානයි 2500කට එකක්.
එහෙනම් 100කට කොච්චරද? එහෙනම් 100කට කොච්චරද? 2500කට එකක් කියලා කියන්නේ 100කට කොච්චරක්ද කියලා බලන්න. එහෙනම් ඊට පස්සේ අපෙන් අහනවා විෂම යුග්මකයින්ගේ ප්‍රතිශතය කොච්චරද? විෂම යුග්මකයින්ගේ ප්‍රතිශතය කියලා කියන්නේ 2යි PQ. එතකොට දීලා තියෙන Q වර්ගයේ දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා 2යි PQ කොච්චරද කියලා. අපි හදුම් බලන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. එහෙනම් අපිට හම්බ වෙනවා මේ Q වර්ගයනේ. එතකොට Q වර්ගය කියලා කියන්නේ අන්න මෙතන එක බෙදීම 25. ඒ කියන්නේ අන්න අපි එක බෙදුවොත් 25න් බොහොම සරලව මේවා මේ කලබල කරගෙන යන්න එපා. සරල විදියට යන්න බයොලොජි කරන දරුවෝ පිළිවෙලකට කරන් ගියාම වරදින්නේ නෑ. එක බෙදීම 25 කියලා කියන්නේ මේ මෙහෙම මම බෙදලා ගන්න. ආන්න බිංදුවයි ආන්න 10ට යන්නේ අපි දශම ස්ථානයක් තිබ්බා. අන්න ඊළඟට බිංදුවයි 100ට අන්න 4යි. එහෙනම් අපිට හම්බ වෙනවා කීයයි කියලාද? 0.04යි 100ට අන්න. එතකොට 100ට 0.04යි කියන්නේ අන්න Q වර්ගය සමානයි 100ටනේ. එතකොට 100ට 0.04යි නම් අපිට හම්බ වෙනවා Q වර්ගය කියලා කියන්නේ 0.04යි. අන්න. එතකොට Q වර්ගය මේක නම් Q කියලා කියන්නේ 0.04 වර්ගමූලය. එහෙනම් අපිට හම්බ වෙනවා Q සමානයි 0.02යි. 0.02යි. අන්න ඊට පස්සේ එමනම් අපිට ගන්න පුළුවන් හාඩි වයින්බර්ග් කියනවා P ධන Q සමානයි 1යි කියලා. එහෙනම් අපි ඕකට ආදේශ කරලා Q හොයාගමු. Q තමයි දීලා තියෙන්නේ. එහෙනම් P හොයාගමු. එහෙනම් P සමානයි 1 ඍණ 0.02යි. එතකොට 0.02යි එකෙන් 0.02ක් අඩු කරපුවාම පැහැදිලිද? නේ? ඒවා කලබල කරන්න එපා. 1 අඩු කරනවා අපි කීයද? 0.02යි. එතකොට මෙතන 10න් දෙකක් ගියාම 8යි. මෙතන 9. 0.9 පැහැදිලි? 0.9යි 0.98යි. එහෙනම් P සමානයි. ඒක හිතලා ගන්න පුළුවන් මෙතන ටක් ගාලා. 0.98ට 0.02ක් එකතු කරපුවාම 1යි. පැහැදිලි? එහෙනම් 0.9 කීයද? 9යි 8යි. පැහැදිලිද? අන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් අපෙන් අහන්නේ 2යි PQ නේ. එහෙනම් අපි දන්නවා P දන්නෝ 0.98යි Q දන්නෝ 0.02යි. එහෙනම් අපිට පුළුවන් මක් කරන්නද? අන්න එම නිසා 2යි PQ. එතකොට 2 වැඩි කිරීම අන්න අපි ගමු 2 වැඩි කිරීම P අපිට හම්බුණා කීයයි කියලාද? 0.9යි 0.98යි වැඩි කිරීම Q අපිට හම්බුණා 0.02යි. රයිට් බලන්න එහෙමනම් මෙන්න මෙතනින් සුළු කිරීම. එතන අපි වැඩි කරලා ගත්තයින් පස්සේ අපිට හම්බ වෙනවා මේ අන්න 0.98 වැඩි කරපුවාම 0.2කින් අපිට හම්බ වෙනවා අන්න 0.0196. එහෙනම් ඔන්න අපිට හම්බ වෙනවා මොකද්ද අපිට හම්බ වෙන්නේ? 0.0196. ඒක වැඩි කරනවා අපි කීයෙන්ද? 2කින්. අනේක 2කින් වැඩි කරපුවාම බලන්න දෙවරක් 6 12න් 2 දැම්මා. එකක් ඉතුරුයි. එකක් ඉතුරු වෙලා තියෙනවා දෙවරක් 9 18යි 1යි 19න් 9 දැම්මා එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි.
බිඳුවයි. ආන්න. පැහැදිලිද? එතකොට ඔන්න අපිට හම්බ වෙනවා 2pq කියන්නේ 0.0392. එතකොට අපෙන් අහන්නේ ඔක තමයි විෂම යුග්මක. නේද? විෂම යුග්මක ප්‍රමාණය නෙමෙයි තියෙන 2pq. හැබැයි පුද්ගලයින්ගේ ප්‍රතිශතය කොච්චරද කියලා අහන්නේ. එහෙනම් ප්‍රතිශතය අපි ගන්න කොයි විදියටද? ප්‍රතිශතය සමානයි අපි ප්‍රතිශතය ගමු. අපි මේ ටික අයින් කරලා දාමු. මෙන්න ප්‍රතිශතය කියලා කියන්නේ මේ අපිට හම්බ වෙන එක 0.0392 වැඩි කිරීම 100. එතකොට අපිට හම්බ වෙනවා 100න් වැඩි කරා කියලා කියන්නේ අන්න ප්‍රතිශතය අපිට හම්බ වෙනවා 3.92. ප්‍රතිශතය අපිට හම්බ වෙනවා කීයක් කියලාද? අන්න 3.92ක් කියලා පිළිතුර අපිට හම්බ වෙනවා. පැහැදිලිද? ඔන්න ගාන. ඒතර බලන්න ගාන අහපව් කියවන්. මිනිස් ගහනයක නිලීන ලක්ෂණයක් 2500කට එකක සංඛ්‍යාතයකින් පව. දැන් දරුවෙක් කියවුවොත් එහෙම මේක 2500ක සංඛ්‍යාතයකින් පවතී කියලා යාට හදාගන්න බෑ. 2500කින් එකක්. එතකොට Q වර්ගය සමානයි 2500න් 1යි. පැහැදිලි? එතකොට 2500 1යි නම් 100ට කීයද කියලා බලන්න. අන්න එහෙනම් ගත්තා Q වර්ගයේ 100ට 0.4යි 0.04යි. ඒ කියන්නේ අන්න 0.03යි 4. ඒ Q වර්ගේ. එහෙනම් එකෙන් Q ගත්තාම වර්ගමූලය ගත්තායින් පස්සේ 0.02ක්. හඩිහා වයින්බර්ග් කියනවා පීදන Q සමානයි 1යි කියලා. එහෙනම් අපි P හොයාගන්න පුළුවන් Q දන්න හින්දා P එනවා අපිට 0.98. එද අපිට හොයන්න තියෙන විෂම යුග්මකයින්ගේ ප්‍රතිශතය නම් 2pq. එහෙනම් අපි 2 දන්නවා P දන්නවා Q දන්නවා සුළු කරයින් පස්සේ අපිට 2pq හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි? එහෙනම් ප්‍රතිශතය කියලා කියන්නේ මේක 100න් වැඩි කරපුවාම ලැබෙන එක. එහෙනම් අපිට හම්බ වෙනවා අන්න 3.92ක් ප්‍රතිශතය. පුද්ගලයින්ගේ ප්‍රතිශතය අන්න 3.92. පැහැදිලිද? ඔන්න හදපු විදිය. ඉතින් මේක විභාග ප්‍රශ්නයක්. අපි මේ જાතිය ගණන් හැදුවා. හැබැයි මේ විභාගයකදී දීපු ගැටලුවක් තමයි මේ තියෙන්නේ. යන්න එමනම් ඊළඟ ප්‍රශ්නේ බලන්න. ස්වභාවික ගහනවල ඇලීල සංඛ්‍යාතය වෙනස් වීමට හේතු වන සාධක 4ක් නම් කරන්න. අන්න ඔබව අමාරුවේ දාන තැන්. එතකොට හාඩිහා වයින්බර්ග් කියන්නේ P වර්ගයේ ධන 2pq ධන Q වර්ගය සමානයි 1යි කියලා. එතකොට මේක වෙන්නේ පරිපූර්ණ ගහනයක. පරිපූර්ණ ගහනයක ඇලීල සංඛ්‍යාතයේ නියතයක්. ඇලීල සංඛ්‍යාතයේ නියතයක් නම් ඒ ගහනය පරිණාමය වෙන්නේ නැහැ. ඇලීල සංඛ්‍යාතය වෙනස් වුණොත් තමයි පරිණාමය වෙන්නේ. එතකොට ඇලීල සංඛ්‍යාතය නියතව තියෙන්න නම් ඒ ගහනය පරිපූර්ණ ගහනයක් වෙන්න ඕන. ඒ කියන්නේ විකෘති සිදු නොවන, ආගමන විගමන සිදු නොවන, ස්වභාවික වර්ණය සිදු නොවන, සාපේක්ෂකව විශාල විකෘති නොවන ගහනයක් වෙන්න ඕන. ඒක පාඩම් කරන් ඉන්න අපෙන් මෙහෙම ප්‍රශ්නයක් අහපුවාම අන්න හොඳට ඉන්ද්‍රියන් වැඩ කරන දරුවන්ට උත්තර දෙන්න පුළුවන්. ඇයි? දරුවෙක් ඕක කියන්නේ ස්වභාවික ගහනවල ඇලීල සංඛ්‍යාතය වෙනස් වීමට හේතු සාධක 4ක් නම් කරා. ඒතොර ඉගැන්නුවේ මම ඉගැන්නුවේ ඇලීල සංඛ්‍යාතය නියතව තියෙන හේතු 4ක් මං කිව්වේ. ඇලීල සංඛ්‍යාතය නියතව පවත්ව ගන්න දායක වන හේතු 4ක් කියලා තියෙන්නේ. දැන් අපෙන් අහනවා වෙනස් වීමට හේතු වන අන්න සාධක 4ක් නම් කරන්න. එහෙනම් මොනවද? ඒකේ අනිත් පැත්ත කියන්න ඕන. එහෙනම් එක
විකෘති සිදුවීම. අන්න දැන් ඔන්න කල්පනාවට එනවද බලන්න. විකෘති සිදුවීම එක. විකෘති වුණොත් ඇලිල සංඛ්‍යාතය වෙනස් වෙනු. ඒ මොනොතින් ප්‍රභේදන ඇති වෙනු. අන්න ප්‍රභේදන පරිණාමය සඳහා දායක වෙනු. ඒක ජීව විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ ලස්සනට මතක තියාගෙන ඉන්න. ඇලිල සංඛ්‍යාතය වෙනස් වුණායින් පස්සේ ප්‍රභේදන ඇති වෙනු. ප්‍රභේදන පරිණාමය සඳහා හේතු වෙනවා. ඒක. දෙක ආගමන විගමන. ආගමන විගමන සිදුවීම. ආගමන විගමන වුණොත් ඇලිල සංඛ්‍යාතය වෙනස් වෙනවා. නම් විකෘති සිදුවීම, ආගමන විගමන සිදුවීම. 3 ස්වභාවික වරණය සිදුවීම. ස්වභාවික වරණය සිදුවීම. 4 අහඹු ප්‍රජනනය. නැත්තම් අපි කියන අහඹු සංවාසය. අහඹු සංවාසය නැත්තම් අහඹු ප්‍රජනනය කොහොමද කියන්නේ? සිදු නොවීම. පරිපූර්ණ ගහනයක් නම් අහඹු ප්‍රජනනය සිදුවීම. ඒ වගේම තමයි ඊළඟ එකත් අපිට ගන්න පුළුවන්. මේකටත් ලකුණු දෙනු. අපි කිව්වා ජාන සංඛ්‍යාතය නියත වෙන්න නම් සාපේක්ෂකව විශාල ගහනයක් වෙන්න ඕන. විශාල ගහනයක් වුණොත් විතරයි ඇලීල සංඛ්‍යාතය වෙනස් නොවී තියෙන්නේ. අන්න ගහනේ කුඩා වුණොත් මොකද වෙන්නේ? අන්න සමහර අය ගහනේ මැරිලා යනවා. පොඩි ගහනයක් නම්. ඒතර ඒගොල්ලත් එක්ක ජාන ටිකත් අයින් වෙලා යනවා. සමහර කුඩා ගහනයක් වුණොත් සමහර අයට ප්‍රජනනය සඳහා අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ ඊළඟ පරම්පරාවට තමන්ගේ ඇලීල ටික යවන්නේ නැහැ. එතකොටත් ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙනවා. එහෙනම් අන්න අපි කියනවා මොකක් කියලාද මේකට ගන්නෙ? ඇලීල සංඛ්‍යාතයේ නියතව තියෙන්න නම් සාපේක්ෂකව විශාල ගහනයක් වෙන්න ඕනේ. ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙන්න නම් අන්න සාපේක්ෂකව කුඩා ගහනයක් වෙන්න. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? සාපේක්ෂකව කුඩා ගහනයක් වීම. කුඩා ගහනයක් වීම. එහෙනම් මෙන්න ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙලා පරිණාමය වෙන්න හේතු. මේක කිසි සම්බන්ධයක් නැහැ හාඩි වයින්බර්ග් එක්ක. මේක හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ගහනයක් නෙවෙයි. හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන නම් විකෘති සිදු නොවෙන්න ඕන. ආගමන විගමන සිදු නොවෙන්න ඕන. ස්වභාවික වරණය සිදු නොවෙන්න ඕන. පැහැදිලි? අහඹු ප්‍රජනනය සිදු වෙන්න ඕන. පැහැදිලි? සාපේක්ෂකව විශාල ගහනයක් වෙන්න. මේ සමස්ත ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි ටික. අන චුට්ටක් ඒ වගේ තැනකදී හොඳට කල්පනා කරන්න ඕනේ. අපි පාඩම් කරලා යන්නේ විභාගෙට. අපි ළඟ මුකුත් ලිඛිත සටහනක් නැහැනේ දරුවෝ. නිකන්වත් පෙරලා බලන්න. නෑ අපි ළඟ මුකුත් නැහැ. අපි යන්නේ මේ සියලු දේ මනසේ තියාගෙන යන්න. එහෙනම් හරි කල්පනාවෙන් ප්‍රශ්නේ කියවලා ඊට අදාළ උත්තරේ ලියන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න මේ මොකද්ද මේ අපෙන් අහපු සිද්ධාන්තේ. හරි අවබෝධයක් හදාගෙන ඒකට අන්න පිළිතුර සකස් කිරීම තමයි මම කරගන්නවද? සිදු කළ යුතුය. පැහැදිලිද? අන්න. එහෙනම් ඔන්න පැහැදිලි ඇති. මොකද්ද උත්තරේ කියන එක. යන්න ඊළඟ ප්‍රශ්නෙට. පෙළවැල සටහනක් යනු කුමක්ද? පෙළවැල සටහනක් යනු කුමක්ද? ඔයගොල්ලන්ට මතකයි අන්න අපි ඉගෙන ගත්තා මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක්. ඒක තමයි සංකේත දෙක. මේ ගැහණු කෙනෙක් මේ පිරිමි කෙනෙක්. අපි කසාද බන්දලා මේ කසාද බන්දනවා තමයි මේ හරස් ඉරකින් පෙරලා තියෙන්නේ. අන්න මේ අයට දාව දරුවෝ උපදිනෝම. අන්න. එතකොට පළවෙනි දරුවා ගැහණු දරුවෙක් මේ. දෙවෙනි දරුවා පිරිමි දරුවෙක් මේ. තුන්වෙනි දරුවා ගැහණු දරුවෙක් මේ. අන්න. පැහැදිලි. දැන් අපිට පුළුවන් මක් කරන්නද මේ තව පවුලක් මේකේ ඉන්නවා අම්මා කෙනෙක් මේකේ ඉන්නවා අන්න මේ බලන්න තාත්තෙක් මේ අන්න ඒ දෙන්නට දාව දරුවෝ හම්බ වෙනවා.
කවුද හම්බෙන්නේ? පිරිමි දරුවෙක් හම්බෙනවා. මේ ගෑනු දරුවෙක් හම්බෙනවා, තවත් පිරිමි දරුවෙක් හම්බෙනවා. හරි. දැන් අපි මොකද කරන්නේ? මේ දරුවන්ගේ නිසි වයස ආවයින් පස්සේ අපි මේ පවුලේ මේ කියන අන්න දෙවෙනි පවුල, මේ අපිට හම්බෙන පළවෙනි පවුල, මෙන්න මේ දෙන්නව කසාද බඳිනවා. කසාද බඳලා ඒගොල්ලන්ට දරුවෝ හම්බෙනවා. ඒගොල්ලන්ටත් හම්බෙනවා පිරිමි දරුවෝ 3 දෙනෙක්ම හම්බෙනවා කියලා අපි හිතමු. වෙන්න පුළුවන්. අන්න ගෑනු දරුවෝ නෑ ඒගොල්ලන්. පැහැදිලි. ඔක තමයි පෙළවැල සටහනක් කියලා කියන්නේ. එතකොට මේක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කිසියම් ප්‍රවේණික ලක්ෂණයක් පරම්පරාගත වෙන්නේ කොහොමද? හිමොෆීලියාව. එමත් නැත්නම් වර්ණාන්ධතාවය. අන්න අපි හිතමුකෝ මේ අම්මට, මේ පවුලේ මේ අම්මට වර්ණාන්ධතාවය තියෙනවා කියලා. පැහැදිලි. අන්න එතකොට මෙයා ළඟ තියෙන මේ ඇලීල කොහොමද මේ දරුවෝ අතර යන්නේ? මේ පළමු පරම්පරාව, මේ දෙවෙනි පරම්පරාව, මේ තුන්වෙනි පරම්පරාව. පැහැදිලිද? එතකොට මේකට කියන්නේ මේ පවුල් ගහක්. මේක පවුල් ගහක්, මේ පළවෙනි පරම්පරාව. එතකොට දැන් මේගොල්ලෝ අපි ගත්තයින් පස්සේ මේ ආච්චිලා සීයලා හරිනේ, මෙයාට සාපේක්ෂකෝ. මේ තර්ඩ් ජෙනරේෂන් එක, මේ තුන්වෙනි පරම්පරාව. මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි. අන්න එතකොට මේ පරම්පරා තුනක් මෙතන තියෙනවා. පැහැදිලි. එහෙනම් අපි කියනවා තෝරාගත් පවුල් ගසක කිසියම් ප්‍රවේණික ලක්ෂණයක් පරම්පරාගත වන ආකාරයක දැක්වෙන රූප සටහනක් මේ තියෙන. අන්න එච්චර. අපි කියනවා මොකක් කියලාද? පෙළවැල සටහනක් ලෙස හඳුන්වනවා. තෝරාගත් පවුල් ගසක කිසියම් ලක්ෂණයක් පරම්පරාගත වීම පෙන්වන අන්න රූප සටහනක් අපි කියනවා මොකක් කියලාද? පෙළ වැල සටහනක් ලෙස හඳුන්වනවා. එතකොට මේ පවුල් දෙක අන්න ඉතින් ගොඩක් වෙලාවට අපේ පවුල් වල එහෙම ලොකු ලිඛිත ඉතිහාසයක් නැහැනේ දරුවෝනේ. මම පෞද්ගලිකව දන්නේ මගේ අම්මා තාත්තව දන්නෝ. මගේ අම්මගේ අම්මා තාත්තා ගැන දන්නෝ. මගේ තාත්තගේ අම්මා තාත්තා ගැන තොරතුරු මම දන්නවා. හැබැයි එයින් එහා කිසිදු විස්තරයක් අපි දන්නේ නැහැ. ඒ හින්දා මේක පාවිච්චි කරා විද්‍යාඥයෝ එංගලන්තේ රජපෞල පිළිබඳව මේ විදියට පෙළවැල සටහන් හදලා බැලුවා. ඇයි? ඒ රජපෞල පිළිබඳව අන්න දිග ඉතිහාසයක් ලිඛිතව තියෙනවා. දැන් ඉන්න දරුවෝ කවුද? ඒ අයගේ දෙමව්පියෝ කවුද? ඒ අයගේ දෙමව්පියෝ කවුද? ඒ අයගේ දෙමව්පියෝ කවුද? ඒගොල්ලන්ට පරම්පරාගත රෝග මොන හරි තිබුණාද? ඒ ඔක්කොම පිළිබඳව ආන්න තියෙන හින්දා මේක අපි විද්‍යාඥයෝ පාවිච්චි කරා. මොකටද? එංගලන්තේ රජපෙළපතේ යන්න සමහර ලක්ෂණ පරම්පරාගත වෙලා තියෙන පිළිබඳව හරියට විස්තරාත්මකව හොයලා බලන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි ලියමු උත්තරය. පෙළවැල සටහනක් යනු කුමක්ද? තෝරාගත් පවුල් ගසක කිසියම් ලක්ෂණයක් කිසියම් ලක්ෂණයක් පරම්පරාගත වීම පෙන්눔 කරන රූප සටහන අන්න තෝරාගත් පවුල් ගසක කිසියම් ලක්ෂණයක් පරම්පරාගත වීම පෙන්눔 කරන රූප සටහනක් අපි කියනවා. අන්න නැත්නම් සටහනක්. මේක අපි පාවිච්චි කරන්නේ අන්න දැන් තව ඕනනම් මේකට එකතු කරන්න පුළුවන්. අපේ මාගි ස්කීම් එකේ ඔච්චරයි අපිට උත්තරයට දෙමු. තෝරාගත් පවුල් ගසක කිසියම් ලක්ෂණයක්
පරම්පරාගත වීම පෙන්눔 කරන නැත්නම් පරම්පරාගත වීම සංකේතාත්මකව පෙන්눔 කරන රූප සටහනක්. ඒ අපි එකතු කරපු එක. මේ හොඳටම ප්‍රමාණවත් පිළිතුරට ඔබට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. අපි කියනවා තෝරාගත් පෞල් ගසක කිසියම් ලක්ෂණයක් පරම්පරාගත වීම පෙන්눔 කරන අන්න රූප සටහනක් අන්න අපි කියනවා මොකක් කියලාද? පෙළ වැල සටහනක් ලෙස හඳුන්වනවා. ගන්න ඊළඟ ප්‍රශ්නේ. පෙළ වැල සටහනක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය දත්ත මොනවාද? පෙළ වැල සටහනක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය දත්ත මොනවාද කියලා අපෙන් අහන්න. පෙළ වැල සටහනක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය දත්ත මොනවාද? මොනවද දැනන් තියෙන්න ඕන අපි? අපි හිතමුකෝ වර්ණන්තතාවය කියලා. එතකොට අපි වර්ණන්තතාවය පිළිබඳව අන්න අපේ දෙමව්පියන්ගේ තොරතුරු අපි දැනන් තියෙන්න ඕන. ඒ අයගේ දෙමව්පියන්ගේ තොරතුරු ගැන දැනන් තියෙන්න ඕන. ඊටත් එහා පරම්පරාවක අන්න තොරතුරු දැනන් තියෙනවා. එහෙනම් අන්න කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් අන්න විවිධ පරම්පරාවල දත්ත අපි ළඟ තියෙන්න ඕන පෙළවල සටහන අඳින්න. අනේ නම් කොහොමද උත්තරේ දෙන්නේ? කිසියම් ලක්ෂණයක් පිළිබඳ පරම්පරා කීපයක දත්ත පරම්පරා කීපයක දත්ත අපි ළඟ තියෙනවා. ඒ දත්ත තමයි අපි ඊට පස්සේ අන්න මේ පෙළවැල සටහනට දාලා අපි මේක ඇඳීම සිද්ධ කරන්නේ. යන්න ඊළඟ ප්‍රශ්නේ. පෙළවැල සටහනක භාවිතා කරන පහත සඳහන් එක් සංකේත මගින් නිරූපණය කරනු ලබන්නේ කුමක්ද? එතකොට මේ පෙට්ටියක් ඇඳලා ඒක පාට කරලා තිබ්බොත් අන්න අපි කියනවා රෝගී පිරිමි. එහෙනම් කිසියම් ලක්ෂණයක නැත්තම් කිසියම් බලපෑමකට ලක් වෙච්ච එමත් නැත්තම් කිසියම් රෝගයක් තියෙනවා. ඒක උකට ඕනනම් රෝගී බලපෑමට ලක්කු කිසියම් බලපෑමකට ලක් වෙච්ච පිරිමි. එතකොට මේ ස්ත්‍රිය මෙයා සාමාන්‍ය ස්ත්‍රී. සාමාන්‍ය ඒ කියන්නේ කිසිදු බලපෑමකට ලක් නොවෙච්ච සාමාන්‍ය ස්ත්‍රී. පැහැදිලිද? බලන කොච්චර ලේසි ප්‍රශ්නද අහන්නේ කියලා. දේව කරගන්න හරි ලේසි. ගහන එක හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ p වර්ගය දන 2යි pq දන q වර්ගය සමාන 1යි යන සමීකරණයෙන් දැක්වේ. මෙහි p සහ p වර්ගය p තමයි යන්න අපිට කියන්නේ මොකක් කියලාද? p ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය. ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය නැත්නම් ප්‍රමුඛ ඇලීලයේ සංඛ්‍යාතය. p වර්ගය කියලා කියන්නේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය. ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය. අනේවා හරියට අවබෝධ කරගන්න. p කියලා කියන්නේ ප්‍රමුඛ ඇලීලයේ සංඛ්‍යාතය. නැත්නම් ප්‍රමුඛ ඇලීල සංඛ්‍යාතය. p වර්ගය කියලා කියන්නේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය. ඔය දෙක අතර වෙනස ඕක මතක තියාගන්න. යන්න ඊළඟ ප්‍රශ්නේ බලන්න. පුද්ගලයන් ලක්ෂයකින් පමණ සමන්විත ගහණයක 1.5ක් තියෙනවා. අන ලක්ෂයක් ඉන්න ගහණයක 4000ක් පමණ නිලීන ගති ලක්ෂණ පෙන්වයි. එතකොට අන්න ලක්ෂයක් ඉන්නවා. ලක්ෂෙන් මේ බලන්න 3යි 4යි 5ක් ඉන්නවා. ඒකෙන් 4000ක් නිලීන ගති ලක්ෂණයක් පෙන්වති. නිලීන ගති ලක්ෂණයක් පෙන්වනවා. ඒ කියන්නේ මේ Q වර්ගයේ මේ තියෙන. සමානයි කියද්ද? මෙම ගහණය හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙනවලු. ආයින්ද අපි කෙලින්ම Q වර්ගය කියලාම ගත්තා. නම් එම ලක්ෂණය සඳහා පුද්ගලයන් කී දෙනෙක් විෂමයෝගී වේද? එහෙනම් 2යි pq කීයද කියලායි අහන්නේ. එතකොට අපි කියනවා එහෙනම් මේකේ ලක්ෂයකින්
4,000ක් ඉන්නවා නම් එහෙනම් 100ට කොච්චරක්ද කියලා බලන්න. අන්න එතකොට අපි ඔන්න මේ බිංදු 3ට මේ බිංදු 3 ගියා. මෙතනින් බිංදු 2ක් තියෙනවා. ඒක මෙතනින් ගියා. අන්න. එතකොට q වර්ගය සමානයි 100ට 4යි. 100ට 4යි කියලා කියන්නේ q වර්ගය සමානයි අන්න 0.04යි. 0.04යි. ඒ q වර්ගේ අන්න අයව හරියට දාගන්න. එහෙනම් q කියලා කියන්නේ 0.04 වර්ගමූලය. එහෙනම් q සමානයි 0.2යි. 0.2. එතකොට හාඩි හා වයින්බර්ග් කියනවා පීඩන q සමානයි 1යි කියලා. අන්න එහෙනම් අපි ඔන්න ආදේශ කරනවා q ට 0.2 ගන්නවා. එහෙනම් p සමානයි 1 ඍණ 0.2. එතකොට 1 ඍණ 0.2 කියලා කියන්නේ p සමානයි අන්න 0.8යි. පැහැදිලිද? අන්න 0.8යි. එහෙනම් අපි දන්නවා q දන්නවා p දන්නවා. අපෙන් අහන්නේ මෙම ලක්ෂණය සඳහා පුද්ගලයන් කී දෙනෙක් පමණ විෂමයෝගී වේද? එහෙනම් අපෙන් අහන්නේ 2යි 2යි pq කීයද කියලා අහන්නේ. එහෙනම් අපි දන්නවා 2 වැඩි කිරීම p දන්නවා කීයද? 0.8යි වැඩි කිරීම q දන්නවා 0.2යි. එතකොට එහෙනම් අපිට හම්බ වෙනවා 8 වරක් 2 16යි. 8 වරක් 2 16යි. එහෙනම් 0.16යි. වැඩි කරන්න ඕනේ 2. එතකොට අපිට හම්බ වෙනවා 2 වරක් 6 12න් 2 දැම්ම එකක් ඉතුරු 2 වරක් 1 2යි 1යි 3යි. 0.3යි 2යි. ඒක මොකද්ද අපිට හම්බුනේ? අන්න 2යි pq සමානයි 0.3යි 2යි. 2යි pq සමානයි 0.3යි 2ක් කියලා අපිට එනවා. එතකොට මේ ගහණය කොච්චරක්ද මේ? ලක්ෂයක් ඉන්නවා. එතකොට අන්න ලක්ෂයකින් තමයි මේ 4000ක් හිටියේ q වර්ගේ. එහෙනම් මේ 2යි pq කියලා කියන්නේ 0.3යි 2යි. එහෙනම් මේක ලක්ෂයකට කොච්චරද කියලා බලන්න. අන්න ඊද අපි කියනවා මොකක් කියලාද? 0.3 අන්න 3යි 2 0.3යි 2 බලන්න අපි සුළු කරා හරිද කියලා. 0.8 හරි. 8 වරක් 2 16යි. දශම ස්ථාන දෙක හරි 0.16යි. ඊට පස්සේ දෙකෙන් වැඩි කරන්න තියෙන 2 වරක් 6 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 2 වරක් 1 2යි 1යි 3යි. 0.3යි 2යි. පැහැදිලිද? අන්න. එතකොට මේක අපිට ඕන කීයකටද? පුද්ගලයන් ලක්ෂකින්. එහෙනම් අපි වැඩි කරනවා මොකෙන්ද? 1යි හරියට වැඩි කරු. අන්න. වැඩි කිරීම 1යි 0.1යි 2යි 3යි 4යි 5යි. පැහැදිලි? එහෙනම් අපිට හම්බ වෙන උත්තරයක් මොකක් කියලාද? සමානයි 32යි. එතකොට 1යි 2යි අන්න 0.2ක් අයින් කරා. තව 1යි 2යි 3යි. 0.1යි 2යි 3යි. කොච්චරද? අන්න. එහෙනම් විෂම යුග්මකයින් ගාන 32000ක් අපිට හම්බ වෙනවා. ලක්ෂයක් ඉන්න ගහණයක 4000ක් ඉන්නවලු මේ කවුද? මේ නිලීන ගති ලක්ෂණය පෙන්නනවලු. එහෙනම් ඒක හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ගහණයක් නම් ඒ ගහණය තුල අන්න විෂම යුග්මකය කොච්චර ඉන්නවද කියලා අහන්න. එතකොට මේ බලන්න ගහණයේ ලක්ෂයක් ඉන්නවා ලක්ෂෙන් 4000ක් q වර්ගයේ තියෙන. එහෙනම් අපි 100ට කොච්චරක්ද කියලා බලනවා. අපිට හම්බ වෙනවා q වර්ගය සමානයි 100ට 4යි. අන්න හොඳට මතක තියාගන්න. 100ට 4යි කියන්නේ 4 බෙදීම 100. එහෙනම් අපි මේක දානවා q වර්ගය සමානයි 0.04යි. මම මේ පියවර ලිව්වේ නැහැ. හැබැයි ඒකත් ලියලා යනවා නම් වඩා හොඳයි. වරදින්නේ නැහැ. හරිය සරලව අපි මුකුත්ම දන්නේ නැහැ කියලා හදයි යන්නේ. අපිට ගණනුත් බෑ. ඒ හින්දා අපි අන්න බොහොම සරලව හදයි යනවා කියලා හදයි යන. ඒකට වරදින්නේ. එහෙම නැතුව අපි මෙහෙන් අන්න මේවා ගන්න ගියාම එක දශම තැනක් එහෙම වුණොත්
අපරාධය අපිට උත්තරේ එන්නේ නෑ. එවනම් අවසාන උත්තරේටනේ ලකුණු හම්බෙන්නේ. අදපු විදිහත් එක්ක මේක වැරදි නම් අපිට ලකුණු හම්බ වෙන්නේ නෑ. එහෙනම් අපි ගත්තා මේ එහෙනම් q සමානයි 0.04 වර්ගමූලය. ඒ කියන්නේ q සමානයි 0.2. පැහැදිලි? අන්න. එතකොට පීඩන q සමානයි 1යි. එතකොට අපි කියන්නේ අන්න p සමානයි. දැන් මේවා මේ ලියන්නේ නැතුව එකපාරට අපි දන්නවා ඕන දරුවෙක් දන්නවා අන්න 1.2ක් අඩු කරපුවම 0.8යි තමයි කියලා. හැබැයි එහෙම කලබල වෙන්න එපා. පැහැදිලි? කලබල වෙන්න එපා. අන්න ලියලම ගන්න මේ කරින 0.2 0.8යි. අපිට වෙලා තියෙනවා මේක හදන්නනේ වෙලා තියෙන අපිට මේක හිතෙන් හදන්න කියලා කිව්වේ නෑනේ. පැහැදිලි? අන්න. ඉතින් මේක මේ ශනික උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ අපිට මේ සඳහා ගත කරන්න කාලයක් තියෙනවා. ඒ කාලේ අපි අරගෙන බොහෝම නිශ්චලව වැඩේ කරගෙන යනවා. අන්න එහෙනම් 2pq කියලා කියන්නේ 0.8 වැඩි කිරීම 0.2 අන්න. එක දෙකෙන් වැඩි කරන්නේ. එතකොට 0.1යි 6යි වැඩි කරපුවාම දෙකෙන් අන්න 0.3යි 2. එතකොට මේ 0.3යි 2 එන්නේ අන්න අපිට හම්බෙන සංඛ්‍යාතේන විෂම යුග්මක සංඛ්‍යාතේ එක ලක්ෂයකට කීයද කියලා බලන්න. එතකොට ලක්ෂයකට කීයද කියලා බලපුවම අන්න අපිට එනවා කීයද? 32000ක් කියලා උත්තරේ හම්බ වෙනවා. පැහැදිලිද? අන්න. ඔන්න හදන විදිය විභාග ප්‍රශ්නයක් අපිට හම්බෙච්ච 2019 අන්න විභාග ප්‍රශ්න. එතකොට ඔබ දන්නවා මේක ඊළඟ අවස්ථාවක අපිට මේ විදිය එකක් විභාගෙට අහන්න පුළුවන්කම තියෙනවා කියලා. පරීක්ෂා මොහොමක් යනු කුමක්ද? පරීක්ෂා මොහොමක් කියලා අපි ඉගෙන ගත්තේ කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් මේ බලන්න කැපිටල් T කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් මේ විදිහේ කෙනෙක් කැපිටල් T සිම්පල් T මොහුම්කරණය කරන ද්විත්ව නිලීනයත් එක්කම ඩබල් රෙසිසිව් කැරක්ටර් එකත් එක්කම ආන්න පැහැදිලි? එහෙනම් කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් ද්විත්ව නිලීනය සමග මොහුම්කරණය කිරීම අපි කියනවා මොකක් කියලාද? පරීක්ෂා මොහොමක් ලෙස හඳුන්වනවා. පැහැදිලිද? එතකොට මේකේ අරමුණ තමයි මේ නොදන්න ප්‍රමුඛ ප්‍රවේණ දර්ශය මොකක්ද කියලා හොයාගන්න එක. පැහැදිලිද? එතකොට අපි මේ විදිය මොහුම්කරණයක් කරොත් එහෙම අපිට හම්බෙනවන්න මේ කැපිටල් T එක ජන්මානුවක් සිම්පල් T තවත් එකක් මේ පැත්තේ සිම්පල් T. එතකොට මෙයා මෙයත් එක්ක ගියා කැපිටල් T සිම්පල් T. මෙයා මෙයත් එක්ක ගියා සිම්පල් T සිම්පල් T. මේ බලන්න. ඔයා ලියලිය පාඩම් කරගන්න. මෙයා මෙයත් එක්ක මොහුම්කරණය කරොත් සිම්පල් T සිම්පල් T. එතකොට මෙයා මේ ප්‍රමුඛ සමයුග්මකයි නම් මේ පැත්තේ ජන්මානුව කැපිටල් T මේ සිම්පල් T. මෙයා මෙයත් එක්ක ගියාම කැපිටල් T සිම්පල් T 100ට 100යි. ආන්න වැඩි. එතකොට මේකේ මේ 1ට 1යි. එතකොට 1ට 1ක් නම් එන්නේ කවුද ජනකයා? විෂම යුග්මකයි. 100ට 100ක් නම් එන්නේ කවුද ජනකයා? ප්‍රමුඛ සමයුග්මකයි. එහෙනම් මෙයාද කියලා හොයාගන්න අපි කරන්නේ මේ වගේ කෙනෙක් එක්ක මොහුම්කරණය කරලා බලන්න. එතකොට අපිට විභාගයට දුන්න එක රූලයි දුන්න. අපිට රූල් 3-4ක් දුන්නා නම් අපි කියනවා නොදන්න ප්‍රවේණ දර්ශයක් සොයා ගැනීම සඳහා කිසියම් ලක්ෂණයක් කිසියම් ප්‍රමුඛ ලක්ෂණයක් සම්බන්ධයෙන් ද්විත්ව නිලීනය සමග මොහුම්කරණය කිරීම වේ කියලා අපි දිග උත්තරයක් ලියනවා. අපිට රූල් ගොඩක් දුන්නා නම් හැබැයි අපිට දුන්න එක රූලයි නම් අපි ලියනවා කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් ද්විත්ව නිලීනය සමග මොහුම්කරණය කිරීම. එච්චර. ඒතර අපි පුරුදු වෙලා තියෙන්න ඕනේ කෙටියෙන් ලියන්නත් දිගට ලියන්නත් අවශ්‍ය කරුණු මොනවද? අන්න ඒවා හරියට පිළිවෙලට එකතු කරගන්න එක පිළිබඳව අපිට ලියලා පුරුදු වෙලා තියෙනවා. මීට කලින් අපි පරීක්ෂා මොහොම ලිව්වා. හැබැයි ඒක අපි ටිකක් විස්තරාත්මකව ලියපු එකක්. මම මේ කතා කරන්නේ ඒ අවුරුද්දට දීපු මාගි ස්කීම් එකත් එක්ක. එහෙනම් මොකද උත්තරේ ලියන්නේ? කිසියම් කිසියම් ලක්ෂණයක් සඳහා ද්විත්ව නිලීනය සමග මුහුන් කිරීම වේ. මං කිව්වා දිගට ලියනවා නම් විස්තරාත්මකව අපි ලියනු.
නොදන්නා ප්‍රවේණ දර්ශයක් අනාවරණය කර ගැනීම සඳහා කිසියම් ලක්ෂණයක් දරන ජීවියෙකු අන්න දිත්ව නිලීනයා සමග මුහුංකරණය කිරීම වේ. දැන් මේක අහන්න කෙටි. අන්න අපි කියනවා දිත්ව නිලීනයා සමග මුහුංකරණය කිරීම තමයි පරීක්ෂා දෙමුහුමක් නැත්නම් පරීක්ෂා මුහුමක් කියලා කෙටියෙන් අපි හඳුන්වන්නේ. මේ 2017 ප්‍රශ්නය. අන්න එන්න ඊට පස්සේ පරීක්ෂා මුහුමක් සිදු කිරීමේ අරමුණ. අන්න ඒක අර කෙටියෙන් දුන්නේ ඒකනේ. දෙවෙනි එක අපි අහනවා මොකක් කියලාද? මොකටද මේ පරීක්ෂා මුහුමක් කරන්නේ? අන්න මම ඔබට පෙන්නවා පරීක්ෂා මුහුමක් කරන්න හේතුව මේ පරීක්ෂා මුහුම මේ දිත්ව නිලීනයම. අන්න ඇත්තටම මෙයා මේ කෙනාද මෙයාද කියලා හොයාගන්න. එතකොට ලැබෙන ප්‍රතිඵල වලින් තමයි අපි හොයාගන්නේ. එකට එක හම්බුණා නම් විෂම යුග්මකයි. 100%ක් හම්බුණා නම් ප්‍රමුඛ සමයුග්මකයි. එහෙනම් නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අනාවරණය කර ගැනීම තමයි පරීක්ෂා දෙමුහුමේ අරමුණ වේ. අන්න එහෙමනම් අපි උත්තරේ ලියමු. මොකද උත්තරේ? නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අනාවරණය කර ගැනීම. අනාවරණය කර ගැනීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වේ. පැහැදිලිද? යන්න ඊළඟ ප්‍රශ්නෙට. පිළිමුහුමක් යනු කුමක්ද? පිළිමුහුමක් යනු කුමක්ද? දැන් පිළිමුහුමක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අන්න අපිට හම්බ වෙනවනේ දැන් ජනකයෝ දෙන්නෙක් හම්බ වෙනවනේ. ඒ ජනකයෝ දෙන්නගෙන් අපිට ලැබෙනවා දරුවෝ. පැහැදිලි? ජනකයෝ දෙන්නගෙන් අපිට ලැබෙනවා දරුවෝ. පැහැදිලිද? අන්න එතකොට ඒ දරුවෝ අපිට පුළුවන් මුහුංකරණය කරලා බලන්න මේ මුල් ජනකයොත් එක්ක. පැහැදිලිද? එතකොට මේන් බලන් ඉන්න. කැපිටල් T මුහුංකරණය කරනවා සිම්පල් T එක්ක. පැහැදිලිද? එතකොට මේගොල්ලන්ගෙන් අපිට හම්බ වෙනවා කැපිටල් T මේ සිම්පල් T. මෙන්න ලැබෙන දරුවෝ කැපිටල් T සිම්පල් T. 100% අපිට හම්බ වෙනවා උසයි කියලා. පැහැදිලිද? එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මොකද්ද කරන්න පුළුවන්? අන්න අපිට පුළුවන් මෙන්න මේ කැපිටල් T සිම්පල් T මුහුංකරණය කරන්න පුළුවන් මෙයත් එක්කම. ඒ වගේම අපිට පුළුවන් කැපිටල් T සිම්පල් T මුහුංකරණය කරන්න පුළුවන් මෙයත් එක්ක. සිම්පල් T සිම්පල්. ඔන්න ඔහොම එකකට අපි කියනවා මොකක් කියලාද? පිළිමුහුමක් කියලා. අන්න පිළිමුහුමක් කියලා කියන්නේ කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් මේ මුල් ජනකයින් එක්ක මුහුංකරණය කිරීම. හැබැයි ඒක ඇතුලේ පරීක්ෂා මුහුමකුත් තියෙනවා මේ. ඒක ඇතුලේ පරීක්ෂා මුහුමකුත් තියෙනවා. කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් මුල් ජනකයින් සමග මුහුංකරණය කිරීම පිළිමුහුම. එතකොට පිළිමුහුම ඇතුලේ පරීක්ෂා මුහුමකුත් තියෙනවා. තේරෙනවද වැඩි? අන්න එහෙනම් ඔන්න අපි උත්තරයක් හදනවා මේකට. පිළිමුහුමක් යනු කුමක්ද? කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුල් ජනකයින් සමග මුහුංකරණය කිරීම. පැහැදිලිද? අන්න අපි කියනවා මොකක් කියලාද? පිළිමුහුමක් ලෙස හඳුන්වන. පැහැදිලිද? මේ බලන්න. පිළිමුහුමක් සිදු කිරීමේ අරමුණ වඩා හොඳ ප්‍රභේදනයක් හදාගන්න එක.
වඩා මේ උසස් ගති ලක්ෂණ සහිත ප්‍රභේදනයක් හදා ගැනීම තමයි අන්න අපි කියනවා මේ පිළිමුහුමක් සිදු කිරීමේ අරමුණ. එහෙනම් ප්‍රධාන අරමුණ මොකද්ද? අන්න වඩාත් දියුණු ප්‍රභේදනයක්. අන්න වඩාත් දියුණු ප්‍රභේදනයක් නිපදවා ගැනීම. පැහැදිලි? අන්න උසස් ගති ලක්ෂණ සහිත ප්‍රභේදයක් හදා ගන්න තමයි අන්න වඩාත් දියුණු ප්‍රභේදනයක් නිපදවා ගැනීම තමයි මේ පිළිමෙහිමේ නැත්තම් අන්න අපි බෑක් ක්‍රොස් එකක් කරන එකේ අරමුණ වේ. පැහැදිලිද? අන්න යන්න ඊළඟ ප්‍රශ්නෙට. පිළිමුහුමක් පරීක්ෂා මුහුමකට සමාන වන්නේ දැන් මේ දෙකම නෙමෙයි. ඔන්න බලන්න. කැපිටල් T සිම්පල් T මුහුම්කරණය කරනවා කැපිටල් T ත් එක්ක. කැපිටල් T සිම්පල් T මුහුම්කරණය කරනවා සිම්පල් T ත් එක්ක. එතකොට සමාන වෙන්නේ මොකෙන්ද? පිළිමුහුමක් පරීක්ෂා මුහුමකට මේ පිළිමුහුම මේ එක ඇතුලේ තියෙන පරීක්ෂා මුහුම. අන්න පිළිමුහුමක් පරීක්ෂා මුහුමකට සමාන වන්නේ කුමන තත්වයේදීද? අන්න අපි කියනවා මොකක් කියලාද? ද්විත්ව නිලීනයා සමග මුහුම් කරන විට අන්න මුහුම් කිරීමේදී පැහැදිලි? ද්විත්ව නිලීනයත් එක්ක මුහුම්කරණය කිරීමේදී අන්න ඕක මක් වෙනවද? ඔය දෙක සමාන වෙනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? යන්න ඊළඟ ප්‍රශ්නේ. මානව පෙළවැල සටහනක පහත සඳහන් එක් සංකේතයක් නිරූපණය වන්නේ කුමක්ද? මේ ඊළඟ විභාග ප්‍රශ්නයක්. ඒකෙත් මේක දාලා තියෙනවා. සංකේත වලින් නිරූපණය වන්නේ. හැබැයි සංකේතයක් වැඩිපුරක් දාලා තියෙනවා. දැන් කලින් විභාග ප්‍රශ්නේදී සංකේත දෙකයි අහලා තිබ්බේ. මේ අපි කියනවා කවුරු කියලාද? මේ අපිට හම්බෙන්නේ පෙට්ටියක් සාමාන්‍ය පිරිමි. මේ අපිට හම්බ වෙන්නේ පෙට්ටිය පාට කරලා නම් අන්න අපි කියනවා මොකක් කියලාද? රෝගී ස්ත්‍රී. එමත් නැත්නම් කිසියම් ලක්ෂණයක් පෙන්වන එමත් නැත්නම් රෝගයක් පෙන්වන ස්ත්‍රිය. අන්න අපිට හම්බෙන අපි කෙටියෙන් ලියමු. මොකක් කියලාද ලියන්නේ? රෝගී ස්ත්‍රී ලකුණු දුන්නා ඔකට අපිට. එතකොට මේ පෙන්වන්නේ මොකක්ද? අපි ඔක පාවිච්චි කරා නෙමෙයි. අන්න වැඩි. එතකොට මේකෙන් පෙන්වන්නේ මොකද්ද මේ? ඒකෙන් පෙන්වන්නේ විවාහය කියන එක. ඔය මුහුම්කරණය කිරීම. එදගොල්ලෝ මක් කරන එකද? සංවාස කිරීම ලකුණු හම්බෙනවා. නැත්තම් විවාහය කියන එක තමයි මේ සංකේත දෙක එකට එකතු කරලා තියෙන එකෙන් අන්න අපිට පෙන්වන්නේ. පැහැදිලිද? ඔන්න එහෙමනම් පෙළවැල සටහනක අන්න මූලික සංකේත ටික පිළිබඳවයි ඒ ප්‍රශ්නෙන් අහලා ගන්න ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔබට පේන්න ඕනේ මේ දෙන ප්‍රශ්න හරි ලේසි කියන එක. එච්චර සංකීර්ණ ප්‍රශ්න නෙවෙයි. අපි දිගට සාකච්ඡා කළා දිගු විස්තර කතා කරලා තියෙනවා. හැබැයි ඒ වලින් අහන ප්‍රශ්න බොහොම කෙටි ප්‍රශ්න තියෙනවා. සමහර සමාජිකයින් ප්‍රවේණික ආබාධයකින් පෙළෙන මිනිස් පවුලක පෙළවැල සටහනක් දීලා තියෙනවලු. ඒතර ඔබ දන්නවා මේ පාට කරලා තියෙන්නේ රෝගී අය. අන්න වැඩි. තේරෙනවද වැඩි? ඊට පස්සේ අපෙන් අහනවා බලන්න මොකක්ද අහන්නේ කියලා. ඊට ප්‍රවේණිය පිළිබඳව පහත දී ඇති ප්‍රකාශ නිවැරදි නම් හරි දාන්නලු. වැරදි නම් කතරයක් දාන්නලු. ඊට ලක්ෂණය සඳහා අලිංග වර්ණ දේහයක ප්‍රමුඛාකාරයක් ලෙස ප්‍රවේණිගත වේ. අනේ ප්‍රමුඛේව නෙවෙයිනේ ඕන. නිලීනේව ආන්න ප්‍රවේණිගත වෙන්නේ ඕක මොකද්ද? නිලීන එකකින් ප්‍රවේණිගත වෙන්නේ. හින්දා ඔය කියන ප්‍රකාශය වැරදි. ආන්න. පැහැදිලිද? බලන්න ඊට පස්සේ මොකක්ද අහන්නේ කියලා. ප්‍රමුඛ ඇලීලේ ඒද නිලීන ඇලීලේ සිම්පල් ඒද භාවිතා කරමින් ඉහත පෙළවැල සටහනේ 1 ඉඳලා 5 දක්වා ලකුණු කර ඇති එක් පුද්ගලයාගේ තිබිය හැකි ප්‍රවේණි දර්ශ සඳහන් කරන්න. අපි යමු පෙළවැල සටහනට එහෙමනම්. මේ බලන්න. ගන්න පෙළවැල සටහන. උතර මෙයා කවුද? මෙයා අපි කියනවා සිම්පල් ඒ. ආන්න.
මෙයා සිම්පල්ලේ සිම්පල්ලේ. මෙයා සිම්පල්ලේ සිම්පල්ලේ. මේ සිම්පල්ලේ සිම්පල්ලේ. මේ සිම්පල්ලේ සිම්පල්ලේ. පැහැදිලිද? ඒ අර අදාළ රෝගයේ තියෙන අය, අදාළ ප්‍රවේණික ලක්ෂණේ තියෙන අය. ඒව නිලීන සමයුග්මක තත්ත්වය. පැහැදිලිද? අන්න එහෙනම් මෙයා එක කැපිටල් A සිම්පල් A. මොකද සිම්පල් A සිම්පල් A වුණොත් දරුවෝ මේ ඔක්කොම එහෙම වෙන්න එපා. ඔක්කොම පාට කරන්න වෙනවා. අයි මේ හැමෝම මෙයා අපි නිකමට බොරුවට හිතමුකෝ. මෙයා සිම්පල් A සිම්පල් A හරිනේ. රෝගීනේ. මෙයාත් සිම්පල් A සිම්පල් A එකක්. මෙයා රෝගී වෙන්න එපා. එකක් අන්න අපි හිතමුකෝ මෙයා සිම්පල් A සිම්පල් A නා මේ දරුවෝ ඔක්කොම සිම්පල් A සිම්පල් A වෙන්න එපා. එහෙනම් මෙයා අනිවාර්යෙන් කවුද එන්නේ? කැපිටල් A සිම්පල් A එන්න ඕනේ. පැහැදිලි? මෙයා කැපිටල් A සිම්පල් A අනිවාර්ය. පැහැදිලිද? ඒක. එතකොට මෙයා කැපිටල් A එන්න බැරිද? කැපිටල් A එන්න බැරිද? අන්න කල්පනා කරන්න ඕන එක. දැන් මේ සර් කියනෝනේ මේ කැපිටල් A සිම්පල් A. ඔව් ඒක හරිනේ. කැපිටල් A එන්න බැරිද? පැහැදිලිද? මෙයා කැපිටල් A වෙන්න බෑ. ඇයි? එතකොට මෙයාට කොහෙන්ද මේ දෙකම මෙයාට ඇවිල්ලා? මේ දෙක එහෙම එන්නේ නෑනේ. මෙයාගෙන් එකක් ආව නම් අනිත් එක මෙයාගෙන් එන්න ඕන. එහෙනම් මෙයා කවමදාක්වත් මක් වෙන්න බැරිද? කැපිටල් A වෙන්න බෑ. අන්න වෙයි. මොකද හේතුව මෙහෙම එක්කෙනෙක් ඉන්න හින්දා. පැහැදිලිද? අන්න එහෙමනම් මෙයා තුන්වෙනි එක්කෙනා කොහොම එක්කෙනෙක්ද? කැපිටල් A සිම්පල් A. කැපිටල් A සිම්පල් A. හරිද? දැන් එහෙමනම් මෙතන ඉන්නවා මේ සිම්පල් A එක්කෙනෙක් ඉන්නවා, මෙතන සිම්පල් A එක්කෙනෙක් ඉන්නවා. එතකොට මේ රෝගීන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රෝගී කාන්තාවක් ඉන්නවා, මේ රෝගී පිරිමියෙකුත් ඉන්නවා. පැහැදිලිද? එතකොට අපෙන් අහනවා එහෙනම් මෙයා කොයි જાතියේද? පැහැදිලිද? අන්න මෙයා අපි කියනවා කවුරු කියලාද? මෙයා කැපිටල් A සිම්පල් A. පැහැදිලිද? මෙයා කැපිටල් A සිම්පල් A. එහෙම වුණොත් කැපිටල් A සිම්පල් A වුණොත් මම කියන්න පුළුවන්ද? අන්න. මෙයාත් කැපිටල් A සිම්පල් A වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම කියන්න පුළුවන්ද? අන්න මෙයාගෙන් මේ සිම්පල් A තියෙන එක්කෙනෙක් එන්න දෙන්නෙක් එන්න පුළුවන්. පැහැදිලිද? අන්න මේකේ තවත් මොනවද තියෙන්නේ බලන්න. මේ එක්කෙනා මේ චුට්ටක් බලන්න මෙයා කැපිටල් A සිම්පල් A වෙන්න පුළුවන්. හරි. ඒ මේකෙන් ආව මේ කැපිටල් A මේ සිම්පල් A. හරි. එක හරිනේ එතකොට. පැහැදිලිද? මෙයා සිම්පල් A කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා කැපිටල් A සිම්පල් A වෙන්න බෑයි කිව්වා මම. මොකද කැපිටල් A නම් මේ මෙක්කෙනෙක් ඉන්න විදියක් නැහැ නේ දරුවේ. පැහැදිලිද? මෙයාටත් එන්න දෙකට. මෙයා කැපිටල් A සිම්පල් A. පැහැදිලිද? කැපිටල් A සිම්පල් A. එහෙම වුණොත් එහෙම අන්න කැපිටල් A සිම්පල් A වුණොත් එහෙම මෙයා අන්න අපිට කියනවා කැපිටල් A සිම්පල් A වෙන්න පුළුවන්. එහෙමනම් මේකේ සිම්පල් A දරුවෝ මේ විදිහට හම්බෙන්න පුළුවන්. මේගොල්ල කැපිටල් A සිම්පල් A වෙන්න පුළුවන්. තේරෙනවද වැඩි? අන්න එහෙනම් යමු උත්තර ටික බලන්න. එක අපෙන් අහන්නේ එකේ ඉඳලා 5 දක්වා ඒවා මොනවද කියලා. බලන්න අපි ගම්මු එක මොකද්ද කියලා. අන්න එක මෙයාම කල්පනාවෙන් අහපුව බලන්න. එතකොට මෙයා රෝගයක් තියෙන එක්කෙනෙක්. ඒ කියන්නේ සිම්පල් A තියෙන. එතකොට සිම්පල් A තියෙනවා. මෙතනත් ඉන්නවා එහෙම එක්කෙනෙක්. මේ රෝගයක් තියෙන එක්කෙනෙක්. සිම්පල් A. එහෙනම් මෙතනදී මෙයාගෙන් සිම්පල් A ඇවිල්ලා මෙයාගෙන් සිම්පල් A ආපුවම තමයි මෙයා මෙහෙම හැදිලා තියෙන්නේ. තේරෙනවද වැඩි? පැහැදිලිද?
එහෙනම් එක කවුරු වෙන්න ඕනද? එක ඔන්න ගත්තා අපි. එක capital A simple A. එහෙනම් දෙක බලමු. දෙක මේ අන්න ආපහු බලන්න මේක. එතකොට මෙතන ඉන්නවා simple A දෙන්නෙක් ඉන්නවා. මෙයා රෝගී කියලා දීලා නැහැනේ. මෙයා රෝගී කියලා දීලා නැහැ. එහෙනම් මෙයා අනිවාර්යෙන්ම මක් වෙන්න ඕනද? අන්න මෙයාත් capital A simple A වෙන්න පුළුවන්. මෙයා capital A වෙන්න බෑ. එහෙම නැති මෙහෙම අය හම්බෙන්නේ නැහැ. එහෙනම් දෙකේ ඉන්නේ කවුද? capital A simple A. අන්න දෙකේ ඉන්නේ capital A simple A. යන්න තුන. යන්න තුන මෙයා මේ. අන්න. එතකොට මෙයා රෝගීනේ. එහෙනම් simple A. එහෙනම් මෙයා විෂම යුග්මකයි. එහෙනම් මෙයා ඒත් මොකක්ද දෙන්නේ? capital A simple A. මෙයා capital A වෙන්න පුළුවන්. capital A එකක් ඉතින් මෙයාගේ නෑ. ඒ හින්දා වෙන්න බෑ. එහෙනම් තුනත් අපි කියනවා මොකක් කියලාද? capital A simple A. යන්න හතර. යන්න හතර. කො හතර මේ? අන්න එයා රෝගයෙන් පෙළෙන එක්කෙනෙක් නේ එහෙනම්. අනිවාර්යෙන් කවුද? simple A. පැහැදිලි? අන්න එයා simple A. ඊට පස්සේ එන්න පහ. කෝ පහ මේ ලැබෙන එක්කෙනා. මෙයා කොයි වගේ එක්කෙනෙක්ද? පැහැදිලිද? මෙයා කොයි වගේ එක්කෙනෙක්ද? මෙතනදී අහන්න. මෙයා අපිට ගන්න පුළුවන් පස්වෙනි එක්කෙනා capital A වෙන්නත් පුළුවන්. capital A simple A වෙන්නත් පුළුවන්. ඇයි මෙයා මේ capital A simple A. මෙයාත් capital A simple A. එහෙම නැත්නම් මෙයා capital A. එහෙම වෙන්නත් පුළුවන්. එහෙනම් අපි කියනවා මක් කියලාද මේ? මෙතනදී මේක capital A වෙන්න බෑ. ඇයි? මෙතන simple A දෙකක් තියෙනවා. මෙතන simple A දෙකක් තියෙනවා. එහෙනම් මෙයා අනිවාර්යෙන් capital A simple A විය යුතුමයි. පැහැදිලිද? අන්න එතකොට මෙයාගෙන් මෙයා ඇවිල්ලා මෙයාගෙන් මෙයා එන්න පුළුවන්. එහෙනම් මෙයා කවුරු වෙන්න පුළුවන්ද? මේ capital A ඇවිල්ලා මෙයා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් capital A simple A වෙන්නත් පුළුවන්. එහෙනම් පස්වෙනියා කොහොම එක්කෙනෙක් වෙන්න පුළුවන්ද? අන්න පස්වෙනි එක්කෙනා capital A වෙන්නත් පුළුවන්. capital A simple A වෙන්නත් පුළුවන්. පැහැදිලිද වැඩි? එහෙනම් ඔන්න ඔබට ඔහොම ප්‍රශ්නයක් දුන්නහම ඔබ මුලින්ම කළ යුත්තේ පෙළවැල සටහනට ඇලීල ටික දාගන්න එක. ඒක හරියට දාන්න හොඳ කල්පනාවෙන් දාගන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් අහලා තියෙන ප්‍රශ්න වලට මක් කරන්නද? පිළිතුරු සැපයීම සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙයි. පැහැදිලිද? අන්න. ඒකට අදාළ පිළිතුරු දෙක දෙන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? අන්න. එතකොට අපි ඔය අවසන් කරේ ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්න ටික. විභාගයට දෙන්න පුළුවන්. ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්න ටික සාකච්ඡා කරේ. අපිට මේක ඉතුරු වෙලා තියෙනවා තව රචනා ප්‍රශ්න කීපයක් හොයලා බලන්න. විභාග කීපයකදී අපිට රචනා ප්‍රශ්න කීපයක් දුන්නා. අන්න ඒ රචනා ප්‍රශ්න ටිකත් එක්ක අපි නැවත හමු වෙමු.